අයිබෝන් ඔබට සුවදායි උදෑසනක් තවත් අලුත් සතියක් අලුතෙන් ආරම්භ කරමින් අලුතෙන් සිතන පතන හැම යහපත් දේම එලෙසම හිට වේවා පැතුම සමගින් ආරම්භම ස්වර්ණවාහිනී පත්තරේ අද ඔබේ දවස ආදරණීය ඔබේ දවස ලෝකයට මානවයා බිහි කරන මානවයාට ලෝකයේ දිනන්නට පස්බිම සකසන ඔබේ දවස ඔබ වෙනුවෙන් අපි සුබ පැතුම් එක් කරන්නට අද ආරම්භයේම මේ සටහන තෝරා ගන්නවා. ජාත්‍යන්තර කාන්තා දිනය අද සිට 14 වෙනිදාත් එක් සතිය ඇයගේ සතිය ලෙස නම් කරයි ඩයනා උදයාංගනී ලියන. ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී ඇති අතර රටකී දැයකී ලොවකී ඇය යන්න මෙවර කාන්තා දින සැමරුමේ තේමාව වී තිබෙනවා. මෙවර කාන්තා දිනය නිමිත්තෙන් ඇයගේ සතිය යනුවෙන් අද සිට මේ 14 වෙනිදා දක්වා සතියක කාලයක් නම් කරනු ලැබ ඇතැයි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ලංකාදීපයට කියනවා. ව්‍යවසායක කාන්තාවනට නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම දිවයින පුරා සෑම ග්‍රාම නිලධාරී කොට්ටාශයක්ම ආවරණය වන පරිදි අද පෙරවරු 10ට සිදු කෙරෙන අතර අම්මාවරුන්ගේ භූමිකාව ඇතුළත් ගීත ගැයෙන අම්මාවරුන්ගේ භූමිකාව ගීයෙන් ගායන වැඩසටහන කොළඹ නිදහස් චතුරාශ්‍රයේදී පස්වරු 3ට සිදු කෙරෙනවා. මීට අමතරව සතිය පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති අතර ගැහැණු දරුවන්ගේ පහසුකම් සැපීම වෙනුවෙන් පියවර ගැනෙන දියණිය වැඩසටහන බත්තරමුල්ල සූරුපායේදී හෙට පෙරවරු 10:30ට ආරම්භ කියලා තවදුරටත් පත්තර වාර්තාව පළ කරලා තියෙනවා. මේක කියන්නේ රටකී දැයකී ලෝකී ඇය රටක් ඇය දැයක් ඇය ලෝකයක් ලෝකයේ තනන්නේ ඇයයි කාන්තා දිනේ කාන්තාවනට ආදරය රැකවරණය සලසන්නට අපි පියවර ගනිමු කටයුතු කරමු අධිඨාන කරගනිමු සෑම කාන්තාවකටම සුබ පැතුම් කාන්තාවන් වෙනුවෙන් දිනය පමණක් වෙන් නොකර දින 365ම ඒ රැකවරණයේ ආදරය ලබා දෙන්නට අධිඨාන කරගනිමු. කාන්තා දිනේ ආරම්භයෙන් පස්සේ අපි පත්තරවල පුරුදු සටහන් වලට යනවා. ආද ආරම්භම ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන්. ඇමති නාමල් විනාඩි 45ක් ගුවන් තොටේ රඳවා ගනි. කටුනායක කපිල ලියන. ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ ඩුබායි බලා පිටත් යාමට කටුනායක ගුවන් තොටුපළට ඊයේ උදේ පැමිණි නමුත් ඔහුගේ විදේශ ගමන් තානම ඉවත් කිරීමේ නියෝගය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට නොලැබීම හේතුවෙන් ඔහුට විනාඩි 45ක පමණ කාලයක් ඒ රැඳී සිටීමට සිදු වුණා. මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයේද විනාඩි 45ක් ප්‍රමාද වී පිටත්ව ගිය බව වාර්තා වෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ඇතුළු 9 දෙනෙක් කටුනායක ගුවන් තොටුපළෙන් ඊයේ උදේ 10ට ඩුබායි බලා පිටත් යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 651 දරන යානයෙන් ඩුබායි බලා යාමට ගුවන් තොටුපළට පැමිණ සිටියා. නාමල් රාජපක්ෂට විදේශගත වීම තානම් කරමින් පනවා තිබූ නියෝගය අවශ්‍ය කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉක්ුත් 4 වෙනිදා නිකුත් කරන ලද නියෝගය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට තැපැල් මගින් යොමු කළද ඊයේ පෙරවරු වන විටත් එම නියෝගයේ පිටපතක් ඔවුන්ට ලැබී තිබුණේ නැහැ. ඒ හේතුවෙන් නාමල් රාජපක්ෂට විදේශගත වීමට අවසර දීම ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නාමල් රාජපක්ෂට එරෙහිව ගුවන් ගමන් තානම ඉවත් කළ බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔහුට විදේශගත වීමට අවසර ලැබුණා. ඔය කතාව තමයි අද පත්තර වාර්තා කරලා තියෙද්දි ලංකාදීපේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරගෙන තියෙන්නේ. අර විරෝධතා කතාව පාස්කු කාරණාවත් එක්ක අද පත්තර දාලා තියෙන්නේ කොහමද? අපි ඡායාරූපයකින් පටන් ගමු. කොච්චිකඩේ පල්ලේ ඉදිරිපිට විරෝධතාවේදී පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙතෙක් යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් විරෝධය පා අගරාධිගුරු පදවිය විසින් ඊයේ දින කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ වෙනුවෙන් රට පුරා කිතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන ගණනාවක විරෝධතා සංවිධානය කර තිබුණා. දිවයින පුරා දේවස්ථානවල ඉරුදින දේව මෙහෙයට පැමිණි ජනතාව කළු ඇඳුමෙන් සැරසී සිටි අතර මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධිගුරුතුමෝද පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට ගොදුරු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා
මේගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථාන ඉදිරිපිට පැවති විරෝධතාවලට එක්ව සිටියා. කාදිනල්තුමාන් භික්ෂුන් වහන්සේලා පිරිසක් සමගින් කොච්චිකඩේ දේවස්ථාන ඉදිරිපිට පැවති විරෝධතාවයට එක්ව සිටින අවස්ථාවයි මේ ඔබ ඡායාරූපයෙන් දකින්නේ. ජයමාල් චන්ද්‍රසිරිගේ ඡායාරූපයක්. අගරාධිගුරු උන්වහන්සේ කළ ප්‍රකාශය අද පත්තරවල ප්‍රධාන පිටුවේ ඇතැම් පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨය. මේ දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨය. පාස්කු ඝාතකයන් අල්ලන තුරු කළු ඉරිදාව දිගටම කොච්චිකඩේ දේවමෙහෙදී කාදිනල්තුමා පවසයි නෝමන් පලියවඩන ධම්මික සල්වතුරෙක් කලියයි. පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධව අවශ්‍ය කරන වැරදිකරුවන්ට නිසියාකාරව නීතිය ක්‍රියාත්මක නොකළ නිසා කොළඹ අගරාධිගුරු පදවියේ ඊ ආරම්භ කළ කළු ඉරිදා දේවමෙහෙයන් ඉතා සාර්ථකව සිදු අතර කොළඹ කොච්චිකඩේ දේවමැදුරට පැමිණි කොළඹ අගරාධිගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා දේවමෙහෙයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. නැවත වතාවක් පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ 6 දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් පත් කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවද කාදිනල්තුමා මෙහිදී සඳහන් කළා. මේ අනුව නියම සිද්ධිය පිටුපස්සට එන ඝාතකයන් නීතිය රැහැනට හසු කරන තෙක් කළු ඉරිදා නමින් දේවමෙහෙයන් නොකඩවා පවත්වන බවත් උන්වහන්සේ සඳහන් කළා. මෙම ප්‍රහාරයේ සැබෑ වගකියුත්තන් කවුද කියා හෙළි කළ යුතුයි. බෝම්බ ප්‍රහාරයට උදව් කළ මුදල් ලබා දුන් අය මෙන්ම අනුබල දුන් ජාත්‍යන්තර සංවිධාන කවුරුන්ද යන්නත් හෙළි කළ යුතුයි. රජයේ මීට වඩා සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි. උන්වහන්සේගේ ප්‍රකාශයයි කොටසක්ේ අද ඕක මව්බිම් පත්තරෙත් ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකින් එකක් බවට පත් කරලා තියෙනවා. බලන්න. රජයේ මීට වඩා කැපවීමෙන් අවංක විමර්ශනයක් කළ යුතුයි. ඒ පාස්කු ප්‍රහාරයේ සැබෑ කට්ටුවරුන් සෙවීමට කළු ඉරිදා දේවමෙහෙදී කාදිනල් හිමියෝ පවසති. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ මීට වඩා කැපවීමෙන් කටයුතු කර අවංක විමර්ශනයක් සිදු කළ යුතු බවත් ඒ සහතිකය ලැබෙන තෙක් අඛණ්ඩව විරෝධතාවල නිරත වන බවත් කොළඹ අගරාධිගුරු කාදිනල් මැල්කම් රංජිත් හිම්පානෝ සඳහන් කරනවා. කළු ඉරිදා පාස්කු ප්‍රහාරයට එරෙහිව විරෝධතාවයට එක්වමින් උන්වහන්සේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඉදිරිපිටදී මේ බව සඳහන් කිරීම කළා. පාස්කු ප්‍රහාරයට එරෙහිව දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල කළු ඇඳුමින් සැරසුණු කතෝලික බැතිමත් වූ මෙලෙස සාමකාමී විරෝධතාවල නිරත වුණා. උන්වහන්සේගේ ප්‍රකාශයට අපි දැන් අවධානය යොමු කරමු. පවත්වන්නේ සාධාරණයේ ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුවකින්. මේ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ කවුද කියන එක දැනගන්නට තමයි මේ කොමිෂන් සභාවෙන් අපි බලාපොරොත්තු වුණේ. නමුත් ඒ කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ කොමිෂන් සභාවේ වාර්තාව අසම්පූර්ණ එකක් නිසා අනාගතයට මේකේ සැබෑ කතෘවරු කවුද කියන එක එළිදරව් කර ගැනීමේ තමයි අපිට තියෙන උත්සාහය. මොකද අපේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අන්න ඒකයි. යුක්තිය සාධාරණය විශේෂයෙන්ම මේ බෝම්බ තියාපු අය, ඒවට මුදල් දුන්න අය, ඒවයි මොන දේශපාලන බලවේග මේක පිටිපස්සේ ක්‍රියාත්මක වුණාද, ඒකට ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධද කියන එක පිළිබඳ අවංක විමර්ශනයක් කිරීම සඳහා රජය මීට වඩා කැපවීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ කියන එකයි මගේ හැඟීම. ඒක කෙරෙන තුරු ඒකට යම්කිසි සලකුණක් අපිට ලැබෙන තුරු ස්ථීර වශයෙන් අපි මේ විරෝධතා ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යනවා. දැන් මම කල්පනා කරේ අර 6 දෙනෙකුෙන් යුත් කමිටුවක් පත් කිරීම අවශ්‍යද කියලා. මෙතනදී අවශ්‍ය වෙන්නේ කෙලින්ම ජනාධිපතිතුමා Tamanට කරන්න තියෙන දේවල් මේ ප්‍රායෝගික මට්ටමින් කරන්නට යොමු වෙන එක. එහෙම තවත් කමිටුවකට බාර දුන්නම ඒක පරක්කු වීමක් සිදු වෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම සාධාරණයේ ඉෂ්ට වෙන්නේ නැතුව කොටසක් විතරක් තෝරාගෙන ඒ ඇයට විතරක් දඬුවම් කරන්නට කටයුතු කරොත් ඒක වැරදි. ඒ උන්වහන්සේගේ ප්‍රකාශය. ඒ අතරේ පෙරේදා ජනාධිපතිවරයා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළා. ඒ සම්පූර්ණ ප්‍රකාශයම ඊයේ සාස්යාමි ඔබ ස්වර්ණවාහිනියෙන් දැක බලා ගත්තා. පෙරේදා සෙනසුරාදා නිසා අදයි පත්තරවලට එන්නේ. අද සවුන්දා. අද පත්තර හැම එකක්ම පාහේ ඒ පිළිබඳව සටහන් වාර්තා කරලා තියෙනවා. අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ ජනාධිපතිවරයාගේ කතාව. පාස්කු ඉරිදා ප්‍රහාරයට මුල යහපාලන ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයයි. බෙදුම්වාදී ආගම්වාදී ත්‍රස්තවාදයට අපෙන් ඉඩක් නැහැ. කාදිනල් හිම්පාණන්ගේ වේදනාව සාධාරණයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශමේ
ප්‍රහාරය වන විට බලයේ සිටියේ තමන් බව අද විපක්ෂයට අමතක වෙලා. එදා ආණ්ඩුවේ අය දැන් කළු කොඩි දාන්න යනවා. පාස්කුරිදා ප්‍රහාරයට මුල යාපාල් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව බවත් වැරදිකරුවන්ට දඬුවම් දීම අපේ වගකීම බැවින් බෙදුම්වාදී හෝ ආගම්වාදී ත්‍රස්තවාදයට අපෙන් ඉඩක් නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙරේද කියනවා. පාස්කුරිදා ඛේදවාචකයට හිටපු ජනපති සහ හිටපු අගමැතිවරයා පමණක් නොව පැවති රජයේම වගකිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා මේ ජාතික ප්‍රශ්නයක් වන නිසා මෙම කාරණය දේශපාලනීකරණය නොකළ යුතු බවත් පෙන්වා දුන්නා. මෙම ප්‍රහාරයට වත්මන් රජයේ වගකිය යුතු බවට එල්ල කරන අභූත චෝදනාව පදනම් විරහිත චෝදනාවක් බැවින් ඒ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් අදාළ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව මීට වගකියුත්තන්ට නිසකවම දඬුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කිව්වේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් වේඩගල ග්‍රාම නිලධාරී වසමේ මාදුරාගම ක්‍රීඩා පිටියේ පැවති ගම සමග පිළිසඳර 13 වෙනි වැඩස්ථානට සහභාගී වෙමි. ජනාධිපතිවරයාගේ කතාව සවිස්තරාත්මකව දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය එන්නේ උපුටා ගත්තේ. එතකොට අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකෙන් එකක් බවට පත් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ කතාව. ඔහොම බලන්න. කාදිනල් හිමියන්ගේ වේදනාව සාධාරණයි. අපේ රජයේ මරණ දඬුවම දෙන්නේ නැහැ. ඒක දෙන්නේ උසාවියෙන්. ගිය ආණ්ඩුව මරණ දඬුවම දීපු හැටි අපි දැක්කා. පාස්කුරිදා සිද්ධිය වුණාම කළු කොඩි නොදාපු අයත් දැන් දානවා. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ විදිහටයි අද මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨය කළා තියෙන්නේ. හොඳයි. මේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වාර්තා කරන පත්තරයේ දිනමින තියෙන තැන ප්‍රධාන පිටුව. ඉස්ලාම් අන්තවාදයේ මානව සමාජයට අභියෝගයක් සුභාෂිනී සේනානායකලිය. ඉස්ලාම් අන්තවාදයේ සමස්ත ලෝකයෙන්ම මුහුණ දෙන ප්‍රශ්නයක් බවත් ඒ මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටිනවා. ලෝ ධනවත්ම රට බවට සැලකෙන මහා ධන සම්පත් තිබෙන තාක්ෂණයෙන් ඉහළම ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බව පෙන්වා දුන් ඔහු බින් ලාඩන්ගේ ප්‍රහාරය ඊට සති දෙකකට කලින් ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් දන්වා තිබූ බවත් ප්‍රහාරය වළක්වා ගැනීමට ඇමරිකාවටත් බැරි වූ බවත් කියා සිටියා. ඒන් උදාහරණ අරගෙන කියලා තියෙන වළක්වා ගන්න බැරිවීම පිළිබඳව උදාහරණ තමයි හොයලා අරන් කියලා තියෙන්නේ. සමහරලාට පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වෙච්ච නිසා මේවත් වළක්වා ගන්න බැරි වුණා කියන කාරණාව කියන්නද දන්නේ. කොහොම හරි පත්තරෙන් උපුට අරගෙනයි මම ඒ සටහන් ඔබට ඉදිරිපත් කළේ. ඒ අතරේ සජිත් ප්‍රේමදාස මේ දවස්වල ওই පාස්කු කතන්දරය ගැන සඳහන් කරනවා තමන්ගේ රජයකින් ඒ පිළිබඳව ගන්න පියවර ගැන කියලා තිබුණා. එතකොට තමයි ප්‍රශ්න කළේ එතකොට සිද්ධිය උනේ සිද්ධිය වෙලා ඊට පස්සේ ටික කාලයක් පැවතුනේ කාගේ රජයේද කියලා. දැන් ඊයේ සජිත් කියපු කතාව මේ පාස්කුදා ප්‍රහාරයේ වගකීම බාර ගන්න අංජුල මහිකලියන් පාස්කුරිදා ප්‍රහාරයේ වගකීම බාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බොන්දලදී ඊයේ කියනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ එල්ලවන වකවානුවේ බලයේ සිටියේ තම රජය බැවින් වගකීම් වලින් පැන යන්නේ නැතයිද සජිත් ප්‍රේමදාස සඳහන් කිරීමක් කරනවා. හම්බන්තොට බෝන්දල පැවති විපක්ෂ නායක ජංගම සේවයේ අමතුමනි ඔහු මේ බව සඳහන් කර සිටියේ. මේ ඔහුගේ ප්‍රකාශය. පාස්කු ප්‍රහාරය අපේ රටට සිදු වුණු මහා දැවැන්ත විනාශයක් හැටියටයි මම දකින්නේ. ඒ කාලවකවානුව තුලදී අපේ රජය තමයි බලයේ හිටියේ. මේ අවස්ථාවේ එහි වගකීම අපි බාර ගන්න. වගකීම් වලින් අපි පැනලා යන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ජනතාව අදටත් බලාගෙන ඉන්නවා සාධාරණත්වයක් ඉෂ්ට වෙනකම්. විපතටපත් වුණු ජනතාවගේ හිතේ ලොකු කුතුහලයක් තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හරියාකාරව පරීක්ෂණ සිදු වෙන්නේ නැtei කියන කාරණා. මේ පාස්කු ප්‍රහාරය ගැන අපි කතා කරන්නේ රටේ පැත්තේ ඉඳගෙන. මොනම ආකාරයකින්වත් අපි මේ ප්‍රකාශන තුලින් ජනතාව කුපිත කරවන්නට කිසිසේත්ම සූදානමක් අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. ත්‍රස්තවාදයට තදබල නීති රීති පනවන්නට ඕන. මම බොහොම පැහැදිලිවම කිව්වා ඒ තදබල නීති රීති පැමිණවීම කරන්නේ පාර්ලිමේන්තුව හරහා. එහෙම නැතුව මේ දේශපාලඥයෝ තමන්ගේ හිතුමතේට මිනිසුන්ට මරණීය දඬුවම ලබා දෙන්නේ නැහැ. එහෙම කවුරු හරි අර්ථකථනය කරනවා නම් ඒක වැරදි.
ඒ සජිත්ගේ කතාව ඒ අතරේ අපි දැක්කා ඊයේ දවසේදී මන්ත්‍රීන් 6 දෙනෙක් CIDට පැමිණිල්ලක් අරන් යනවා. පාස්කුදා ප්‍රහාරයට ගෝඨා බැසිල් නම් ඈඳා කළ ප්‍රකාශයට අශෝක් අබේසිංහට නඩු දාන්න මන්ත්‍රී 6 දෙනෙක්ගෙන් CIDට පැමිණිල්ලක් මනෝප්‍රිය ගුණසේකර ලියන. පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ නම් සම්බන්ධ කර ජාතීන් හා ආගම් අතර වෛරයක් ඇතිවන ආකාරයට මන්ත්‍රී අශෝක් අබේසිංහ කළයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්න ඇවිල්ලා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 6 දෙනෙක් රාජ් පොලිසියට ඊයේ පැමිණිල්ලක් කරනවා. රාජ්‍ය නායකයා කෙරෙහි මහජනතාව තුළ අප්‍රසාදයක් ඇතිවන ආකාරයට ව්‍යාජ කරුණු ඇතුළත් කර මහජනතාව හමුවේ කළ ප්‍රකාශය මාධ්‍ය හා සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරණය වන බවද එම මන්ත්‍රීවරුන් රාජ් පොලිසියට දැනුම් දුන්නා. මන්ත්‍රී අශෝක් අබේසිංහගේ ප්‍රකාශයෙන් රජයට විධායකයට හා ව්‍යවස්ථාදායකයට එරෙහිව කුමන්ත්‍රණයට තැත් කිරීම සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන්නයි ඔවුන් රාජ් පොලිසියෙන් ඉල්ලා සිටියා. අපි දැන් එතනටත් ගිහිල්ලා ඒකත් බලමු. සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. හිතන්න ඕගලන්ට එළිවේ පාස්කු ප්‍රශ්නේ කවුද කෙරුවේ කියලා. පාස්කු ප්‍රහාරය කෙරුවේ ගෝඨාභයයි බැසිල් එකතු වෙලා. ඒකට සල්ලි දුන්නේ නිස්සංක සේනාධිපති. මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඉතින් මෙවැනි ප්‍රකාශ කිරීම අපි තරයේ හෙලා දකිනවා. ඒ වගේම රටේ නායකයාට ඇඟිල්ල දික් කරනවා. ඒ පාස්කුවිරදා ප්‍රහාරයට සම්බන්ධයි කියලා. ඒක බරපතල ප්‍රකාශයක්. අශෝක් අබේසිංහ සජප මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය මේ රටේ ජාතීන් අතර සුහදත්වයට සහ ආගමික සහජීවනයට එරෙහිව කරන ලද සාහසික ප්‍රකාශයක්. අපි මේ රටේ ජාතික සංහිඳියාව වෙනුවෙන් ජාතික ආරක්ෂාවේ නාමයෙන් මේ පිළිබඳව ස්වාධීන විධිමත් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. මේ අතර අශෝක් අබේසිංහ මහතාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අපි බලාපොරොත්තු වෙනවා පොලිස්පතිතුමාටත් ඒ වගේම CID එකට සහ අනිකුත් මේ සම්බන්ධයෙන් වැඩ කරන සියලුම තැන්වලට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න. මේක මහ බරපතල ප්‍රශ්නයක්. මේක අපි ලේසියෙන් අතාරින්නේ නැහැ. මේක අපි හොයනවා එහෙම් පිටින්. මේ අතර අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කැල මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා. ඉතින් මම දැක්ක ඒක දැක්කහම මගේ ඇඟේ හිරෙවට්ට මොකද මෙතුමා මෙච්චර කාල මේක දැනගෙන නොකිය හිටපු එක ලොකු වරදක්. මේ බරපතල චෝදනාවක් නෙමෙයි. තව වටිනා කරුණු රාශියක්. වහාම ඔහු අරගෙන ප්‍රශ්න කරලා ඒ කරුණු සම්බන්ධව ඔහු සතු කරුණු අඟවා සිටිනවා නම් ඒක ලොකු අපරාධයක්. ඉතින් වහාම මගේ මිත්‍රයා අශෝක අබේසිංහ මැතිතුමාට ආරාධනා කරන වහාම ගිහිල්ලා CID එකට DID එකට ගිහිල්ලා මම හිතන්නේ නීතිය සාමය අමාත්‍යවරයා සහ ඒ කණ්ඩායම් ඒ ආයතන මුණ ගැසිලා වහාම ඒවා ඉදිරිපත් කරලා ඒ තියෙන සාක්ෂි සහ කරුණු ඉදිරිපත් කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න හැකියාවක් තියෙයි කියලා ඒ ආකාරයෙන්. අදාළ කතාව පිළිබඳව කාරණාව දුරද ගිය නැහැටි. ඒ අතරේ සරත් වීරසේකර අමාත්‍යවරයා මේ පිළිබඳව කතා කළා. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඒකත් අවධානයට ගන්න. පාසුකු ප්‍රහාරය දැන් වගකීම යහපාලන රජය අපිට පවරන්නේ නැහැ. නමුත් පාසුකු ප්‍රහාරයක් වගේ ඊටාම නින්දිත ප්‍රහාරයක් ඇති උනේ යහපාලන රජයේ තියෙන සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂමතාව නිසා, දේශද්‍රෝහී වැඩපිළිවෙල නිසා. ඒක දැන් මේ පාසුකු පිළිබඳ මේ මහජන ජනාධිපති කොමිසමේත් ඊටාම පැහැදිලිව ලියා තියෙනවා. අපි ජනතාවට කියන්නේ 7600ක් අත්අඩංගුවට ගත්තා. 7600න් අද 300 ගානකට බස්සලා තියෙනවා. පාසු ප්‍රහාර 8ක් වුණා 8 තැනක. ඒ 8 සම්බන්ධයෙන්ම පොලිසිය විසින් අද උද්දෘත ගොනු ඒ කියන්නේ සම්බන්ධයෙන් ෆයිල්ස් 8ම දැන් නීතිපතිට බාර දීලා තියෙනවා. 32 දෙනෙක්ට මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන්නට ඒ ෆයිල් 8 යවලා තියෙනවා. තව 241ක් අපේ ඉන්නවා රැඳුණු මගත සහ රක්ෂිත බන්ධනාගාරයේ. ඔවුන් තමයි මේකට වක්‍රව සම්බන්ධ වෙලා තියෙන්නේ. නීතිපතිවරයා මෙතෙක් කල හිටියේ ජනාධිපති කොමිසමේ වාර්තාව එනකන්. දැන් මේ ජනාධිපති කොමිසමේ වාර්තාව ලැබිලා තියෙනවා. දැන් නීතිපතිතුමා නීතිඥ කණ්ඩායමක් මම හිතන්නේ 12 දෙනෙක්ගෙන් විශේෂ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඉතින් ඔවුන් දැන් කටයුතු කරගෙන යනවා. හෙට අනිද්දා වෙනකොට ඊටාම කෙටි කාලයකදී නඩු පවරන්න පුළුවන්. පාස්කු කතන්දරයේ පිළිබඳව කාරණා ඊයේ දවසේ ඉරිදා දවසේ
අර කළු ඉරිදාවක් ලෙස නම් කරපු දවසේ ඇදලා ගිය ආකාරයත් එහි අවශේෂ කාරණාත් ගණනාවක් පිළිබඳවයි අපි කතා කළේ. ඒ අතරේ අපි ඊළඟ සටහන් වලට අවධානය යොමු කරන්න සූදානම් වෙන වෙලාවේ අපි පැහැදිලිව මතක් කිරීමක් කරන්න ඕනේ 2020 තුන්වෙනි තරගය පිළිබඳව. දැන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තමන්ගේ තුන්වෙනි 2020 තරගයෙන් ජයග්‍රහණය හිමි කරගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20දී ලබාගත්තේ ලකුණු 131යි කඩලු 4ක් දැවි. මුල් කඩලු 4 අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවී යාම හේතු කොටගෙන ශ්‍රී ලංකාව 131ට සීමා වුණා. පන්දුවාර 19ක් අවසානයේදී බටහිර ඉන්දිය කණ්ඩායම කඩලු 7ක් දැවි ලකුණු 134ක් රැස් කර ගනිමින් ජයග්‍රහණය සනිටුහන් කර ගන්නට සමත් වුණා. අපි යමු එන්නත් පැත්තට. යුදා මුදාපතිත් එන්නත ලබා ගනි. සුජිත් තේවාජුලිගේ ඉන්දිකා රාමනායක එක්කලිය. කොරෝනා පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදා මුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නාරායන්පිට යුදා මුදා රෝහලේදී කොවිඩ් මර්ධන එන්නත පෙරේදා ලබා ගත්තා. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේද සහභාගී වුණා. යුදා මුදාපතිවරයා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන ඇත්තේ යුදා මුදා සමාජිකයන් 63000ක් කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසුව වීම විශේෂත්වයක්. ඒ අවස්ථාවයි. දැන් මේ එන්නත තැන තැන දෙනකොට ඒ එන්නතෙනුත් ගරා කන්නට ගසා කන්නට ඇතැම් අය උත්සාහ දරනවා. මෙන්න කතාවක්. පොලිමේ නොසිට එන්නත ගස්සා දෙනවයි කියා 1000 ගානේ පගා ගහලා අත්අඩංගුවටගත් නගර සභා සුළු සේවකයාගේ සාක්කුවේ 20000ක් ඉන්දිකා රාමනායක වැල්ලවත්තේ ජානක එක්කලිය. කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේදී පොලිමේ නොසිට ප්‍රමුඛත්වයේ ලබා දී හැකි බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 10ක අල්ලසක් ලබාගත් කොළඹ නගර සභාවේ සුළු සේවකයෙකු පෙරේදා අත්අඩංගුවටගත් බව මරදාන පොලිසිය කියනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නගර සභාවේ බීජනාශක සහ තෙල් ගැසීම් යන්ත්‍ර ක්‍රියාකාරීත්වයක් වශයෙන් සේවය කරන 40 හැවිරිදි පුද්ගලයෙක් කියලා වැඩිදුරටත් දානවා. මරදාන දෙමටගොඩ පාරේ ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ එන්නත් දෙන ස්ථානයට පැමිණි සැකකරු පොලිමේ නොසිට එන්නත ලබා ගැනීමට ප්‍රමුඛතාව සැලසෙන බවට ඒ සිටි පිරිසකට පවසා ඇති අතර එක් අයෙකුගෙන් 1000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කිරීමක් කළා තියෙනවා. 1000 ගානේ අරන් 20000ක් ඒ වෙලාවේ සාක්කුවේ පොලිමේ ඉන්නේ නැතුව ටක් ගාලා ගහන්න 1000 දීලා ගාගෙන යන්න කට්ටිය උනන්දු වෙන නිසා එයා ඒකෙන් සම්තින් එක හොයන්න හදලා එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි උප පොලිස් පරීක්ෂක දිසානායකට සැකකරු සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔහු දුන් උපදෙස් අනුව පොලිස් කොස්තාපල්වරයෙකු සැකකරු අත්අඩංගුවට අරගෙන තියනවා කියලා වැඩිදුරටත් පත්තරේ දාලා තියෙනවා. ඒ එකක් හොඳේ. ඊළඟට මේ තවත් එකක්. කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයාගේ කෝටි 5ක මැණික් පාර්සලය ගයිඩ් උස්සලා විජේශ්‍රී විද්‍යාසේකර අයිලිය උතුරු කල්තර ප්‍රදේශයේ හෝටලයක නිරෝධායන වෙමින් සිටියේදී කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගත් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් කෝටි 5ක් පමණ වටිනා මැණික් පාර්සලයක් විශ්වාසයේ කඩකර වංචනික අන්දමින් පැහැරගත් බව කියන සංචාරක මඟ පෙන්වන්නෙකු අත්අඩංගුවට ගැනීමට උතුරු කල්තර පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මේ ව්‍යාපාරිකයා නයිජීරියාවේ සිට පැමිණ මේ හෝටලයේ නිරෝධායන වෙමින් සිටියේදී කොරෝනා රෝගියෙකු බවට හඳුනාගෙන තියෙනවා. බේරුවල පදිංචිකරුවෙකු මැණික් ව්‍යාපාරිකයා එම මැණික් රැගෙන යාමට එන ලෙස තම ව්‍යාපාරික සගයෙකුට දැනුම් දී ඇති අතර එසේ හෝටලය අසලට පැමිණ එම ව්‍යාපාරිකයා සැකකාර සංචාරක මඟ පෙන්වන්නා රවටා ඇති බව ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. හෝටලය වෙත යාමට නොහැකිව ව්‍යාපාරික සගයා සිටියේදී එම මැණික් පාර්සලය ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ගෙනවිත් දීමට සැකකරු පොරොන්දු වෙලා. ඒ අනුව හෝටලය තුළට කෙසේ හෝ ඇතුල් වී ඇති සැකකරු ව්‍යාපාරිකයාගෙන් මැණික් පාර්සලය ලබාගෙන වංචනික ලෙස පලා ගොස් තිනවා කියලයි වැඩිදුරටත් කියන්නේ. මොකද්ද දුටු කාල මොකද්ද ගා ගන්නවා කියලා කතන්දරයක් තියෙනවා. මේ ඒකත් එක්ක ඒ අවස්ථානුකූල ප්‍රයෝජන ගත්ත කතා දෙකක් ගැනයි අනිසි ප්‍රයෝජන ගත්ත කතා දෙකක් ගැනයි මේ පත්තර වාර්තා කරලා තියෙන්නේ. භූම දාන කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. මෙතෙක් භූම දාන කරපු සිරු ප්‍රමාණය ගැන මෘතදේහ පිළිබඳව අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ වාර්තාවක් ගෙනල්ලා තියෙනවා. කොවිඩ් මෘතදේහ 20ක් භූම දානය කරයි. මඩකල්පේ ජව්ෆ කාන්ලියන්
කොවිඩ් වෛරසය ආසාදිත වීමෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ මෘතදේහ භූමදානය කිරීමේ වැඩපිළිවෙල යටතේ සිරුරු 20ක් භූමදානය කළ බව එරාවුරු හදිසි මරණ පරීක්ෂක නසීර් කියනවා. කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබා දී තිබූ ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මජ්මා නගරයේ කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ සිරුරු 20ක් භූමදානය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු කියනවා. කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත් නැගින්ද්‍ර පළාතේ පදිංචිකරුවන් 9 දෙනෙකුගේ සිරුරු පසුගියදා සිකුරාදා දිනේ භූමදානය කර ඇති අතර පෙරේදා දිනේදී පුද්ගලයන් 8 දෙනෙකුගේ සිරුරු භූමදානය කිරීමට පියවර අරගෙන තිනවා. එම සිරුරු ඇතුළුව ඊයේ වන විට සිරුරු 20ක් භූමදානය කර ඇති බවත් භූමදානය කිරීමේ කටයුතු ඉදිරියටත් සිදු කිරීමට නියමිත බවත් හදිසි මරණ පරීක්ෂක MSM නසීර් සඳහන් කරනවා. කොවිඩ් ආසාදිතයන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ සිරුරු භූමදානය කිරීමේ ප්‍රදේශයේ හමුදා ආරක්ෂාව යටතේ ඇති අතර එම ප්‍රදේශයට ඇතුළු වීමට මාධ්‍යවේදීන්ටද අවසර ලබා දී නොමැත. ඒකත් එක්ක මරණ ප්‍රමාණය ගැන දැන් සමස්ත මරණ ප්‍රමාණය ගැන කියන්න හදන කොවිඩ් ආසාදනය වෙලා අපේ රටේ ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 500 ඉක්මවා ගියා. කොවිඩ් මරණ 500 පණි ඉන්දික ඒවා විතරණලියයි. COVID-19 තත්ත්ව හේතුවෙන් ඊයේ දින වන විට පුද්ගල මරණ 502ක් සිදුව තිබෙනවා. COVID-19 ආසාදිත පළමු මරණය පසුගිය වසරේ මාර්තු 28 වෙනිදා වාර්තා වී තිබෙන අතර එෙහිදී මියගොස් තිබෙන්නේ මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුයි. එතකොට ඊයේ සිදු වුණු මරණ සංඛ්‍යාව 5ක් ඒකත් එක්ක තමයි මරණ සංඛ්‍යාව 502 දක්වා ඉහළ නැග්ගේ. ඊයේ ආසාදිත වුණු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 359යි. හැබැයි ඊයේ සුව වුණු සංඛ්‍යාව ඊට වඩා අඩු මට්ටමකයි තිබුණේ 290ක්. කොහොම හරි මේ වන විට ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 3134ක්. ඒ කොවිඩ් පිළිබඳව කතා ගණනාවක් ඔබට කතා කළේ. රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශයක් කළා. ඒකද පත්තර වාර්තා කරනවා. කොරෝනා එන්නත ගන්නවත් ආණ්ඩුවට දැන් සල්ලි නැහැ. දිනපතා පත්තර ගහනවා වගේ ආණ්ඩුවට සල්ලි අච්චු ගහන්න වෙලා. රනිල් කියන්නේ අංජුල මහේකලියයි. දිනපතා පුවත්පත් මුද්‍රණය කරන්නාසේ ආර්ථික අර්බුද නිසා අද ආණ්ඩුවට මුදල් අච්චු ගසන්නට සිදු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බොරැල්ලේදී ඊයේ සඳහන් කරනවා. 2010 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේත් 2015 වසරේ යාපාලන ආණ්ඩුව යටතේත් වසර 10 තුල මුද්‍රණය කළ මුදල් ප්‍රමාණයට වඩා 3 ගුණයක් මුදල් මේ ආණ්ඩුව යටතේ මුද්‍රණය කර තිබෙන බවයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ බොරැල්ලේදී කරපු ප්‍රකාශය මේම ප්‍රකාශයේ අවස්ථාවන්. අපිට මේ අවුරුද්දේ ගෙවන්න තියෙන ණයත් ඩොලර් මිලියන කෝටි 450. දෙවනුව මේ රටේ රජ ආදායම් අඩු කරගත්ත නිසා සමාගම් හානිකය බදු අඩු කරගත්ත නිසා අද මේ රටේ රජයට සමන්ගේ සාමාන්‍ය වැඩ කටයුතු සඳහා ඇත්ත වශයෙන්ම ආදායමක් නැහැ. ඒ ආදායම නැති නිසා තමයි මුදල් මුද්‍රණය කරන්නේ. වෙන එකක් කියනවා අද පුවත්පත් වාගේම ඔය ඉරිදා පුවත්පත් සත්‍ය දවස්වල පුවත්පත් වාගේම මුදල් මුද්‍රණය කරනවා. 2010 මහින්ද රාජපක්ෂ යටතේ 2015 අපේ ආණ්ඩුව යටතේ ඒ අවුරුදු 10 තුල එකතුව අපේ දෙකේම එකතුව මුද්‍රණය කරපු මුදල් ප්‍රමාණයට වඩා 3 ගුණයක් මුදල් වශයෙන්ම මුද්‍රණය කරලා තියෙනවා. ඉතින් දැන් බඩු මිල වැඩි වෙලා තියෙන්නේ. මේක ආරම්භය විතරයි. මේ අවුරුද්ද අවසන් වෙනකොට තමයි තරු පෙනෙන්න පටන් ගන්න. විවාහ වෙන්නත් මුදල් නැහැ. තනියම ඉන්නත් මුදල් නැහැ. දැන් ආර්ථික ප්‍රශ්නයකට තරුණයන් කෑ ගහන්න යනවා. කෑ ගහන්න ගියාම ඔයගොල්ලෝ නිදහස සීමා කරනවා. ඒතර බඩටත් ගහලා කටටත් ගහනවා. විජිත හේරත් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරලා තියෙනවා විසන් වාර්තා මේක වෙනස් කරලා තියෙනවා. එතකොට ඒක ඔබතුමාගේ මතය කුමක්ද? මං හිතන්නේ අද කාඩිනල් තුමාගේ කතාවෙන් පස්සේ ඔය අන්තිම කෑල්ලට පිළිතුරු දෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා කතා කරන්න හරිනේ. අද කතා කරාන් පස්සෙමක් කියන්නේ. හොඳයි. ඊට පස්සේ තියෙනවා ඇමති ජනක බණ්ඩාරත් එන්න කෝන් කියපු කතාවක්. ජනපති අගමැති ප්‍රමුඛ රජයේ වැඩවල ගෞරවය දැහැගන්න අසාර්ථක දේශපාලකයන් උත්සාහ කරනවා. ඩයනා උද්‍යංග නිලියන්.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රාජ්‍ය සිදු කරන ඇතැම් කටයුතු වල ගෞරවය තමන් වෙත ලබා ගැනීමට ඇතැම් අසාර්ථක දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කිරීමක් කළා තියෙනවා. එවයි ඇමති ජනක සඳහන් කළා තියෙනවා. ඒකම තවත් සටහනක් ගැන කතාවක් රංජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය ගැන ගොඩක් කතා කළා. පෞගේ වකවානුවම ගැන කතා වුණා. විවිධ අදහස් පළ වුණා. සජිත් ප්‍රේමදාස තමන්ගේ පක්ෂයේ සගයා ගැන පාර්ලිමේන්තුවේදී විවිධ කතා කියන්න ගත්තා. ඒකත් එක්ක දැන් එන අලුත් කතාවක් මේ. රංජන්ගේ වැටුප తాවකාලිකව නතර කරයි සුජිත් තේවාජූලි ගේලිය. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ වැටුප පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් తాවකාලිකව අත්හිටුවලා. රාමනායක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයේ තීරණයක් ලැබෙනතුරු ඔහුගේ වැටුප తాවකාලිකව මෙසේ අත්හිටු බවයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් කියන්නේ. රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී වීමට අවසර ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා මෝසමක් ඉදිරිපත් කළා. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ වැටුප తాවකාලිකව අත්හිටුවීමත් සමගම එම වැටුපෙන් නිල නිවාසය ඇතුළු පහසුකම් සඳහා මුදල් කපා ගැනීමද తాවකාලිකව නතර කෙරෙනු ඇත. කතා කීපයක් කතා කළා. පත්තරෙන් තවත් ඒවා බලමු විරාමයක් කරන් එවි. දැන් අපි තවත් සටහන් කීපයකට යමු. අද දිනමින පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට යාබදව තවත් ශිෂ්‍ය පාඨයක් ප්‍රධාන කොට සඳහන් කරලා තියෙනවා. ඒකේ තියෙන වෙනමම මෙව්ව එකක්. වැඩක් නැති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් නිසා STF දෛනික කටයුතු අවුල් වෙලා රුවන්ත නිතුල්ගස් පෙටේලිය අවශ්‍ය 8යි 18ක් සේවයේ දෛනික රාජකාරිය පොඩ්ඩන්ට ගැරහීම වෙලා තනතුරු රැකගන්න ලොක්කන්ට ගතු කියලා නිසි රාජකාරියක් නොපැවරුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දැරිය නොහැකි තරම් පිරිසක් අනුයුක්තව සිටීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ දෛනික රාජකාරී කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත් ඇතැයි දිනමින පත්තරයට වාර්තා වෙනවලු. විශේෂ කාර්ය බළකායේ දෛනික රාජකාරී ආවරණය සඳහා ප්‍රමාණවත් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් ගණන 8 දිනකුවත් මේ වන විට 18 දිනකු බළකායට අනුයුක්තව සේවය කිරීම හේතුවෙන් මේ ගැටලුකාරී තත්ත්වය උදා වෙලලු. විශේෂ කාර්ය බළකායේ රාජකාරී පිළිබඳව පාලන නිලධාරීන්ගේ සුබ සාධනය වෙනුවෙන් බළකාය ගන්න කිසිදු තීරණයක් පිළිබඳ අවබෝධයක් හෝ නිසි දැක්මක් නැති මේ නිලධාරීන් රාජකාරී ජ්‍යෙෂ්ඨත්වයේ මත පමණක් පදනම් බැවින් තර්තුරු රැක ගැනීම වෙනුවෙන් ඉහළ නිලධාරීන්ට කේලම් කීම සහ පහළ නිලධාරීන්ට පීඩා කිරීම සිය දෛනික රාජකාරී අනිවාර්ය අංග බවට පත් කරගෙන සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගය සඳහන් කරනවලු. කොහෙන් හරි තොරතුරක් ලැබිලා වගේ පේන්න තියෙන අපි දන්නේ පත්තරේ ලියන කතාව පත්තරේ නම් කියන්නේ විශ්වාසනීය ආරංචි මාර්ග කියනවා කියලා. මොකද්ද කියන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී පොලිස් අධිකාරීවරුන්. එතකොට ඒක දාලා තියෙන වැඩක් නැති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නිසා කියලා. මම දන්නේ කොහොමද එහෙම කියන්නේ කියලා වැඩක් නැහැ කියන කතන්දරේ. කොහොම හරි මේ හේතුවෙන් STF දෛනික කටයුතු අවුල් වෙලා කියලා පත්තරේ වාර්තා කරන නිසා බලධාරීන් මේක බලලා මේකට ප්‍රතිචාරයක් දක්වන්න. ඒක තියෙන අද දිනමින පත්තරේ. ඊට පස්සේ මේ මව්බිම් පත්තරේ කතාවක්. පන්සලට රැස් වූ දායක පිරිස් නිසා වැරදුණු බලපිටිය සල්ලි කොල්ලේ අවුංගල්ලේ සිවනෙත්ති වාර්තාවගෙන් උපුටලා ගත්තේ මේ කතන්දරයේ මව්බිම් පත්තරෙන්. අපි පොලිසියෙන් මෙන්න අපි අපේ ඩෙන්ටිය අපි අහවල් කෙනාගේ අහවල් ලේඛකේ හාමුදුරුවෝ කුඩු විකුණනවා කියලා පැමිණිලි තිබෙනවා. බෝට්ටු තිබෙනවා කියලා පැමිණිලි තිබෙනවා. අපට අවශ්‍යයි හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරන්න. බලපිටිය පාතේගම යෝගාශ්‍රම විහාරස්ථානයේ ඉටෙකු 17 වෙනි දින ඇතුළු කොල්ලකරුවෝ පිරිසක් විහාරාධිපති අමරපුර නිකායේ මූලවංශික පාර්ශවයේ ගාලු දිසාවේ අධිකරණ සංඝනායක බලපිටිය උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකාධිකාරී දර්ශනපති බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස හිමියන්ට පොලිස් හැඳුනුම්පතක් පෙන්වමින් කියා සිටියා. පෙන්වූ හැඳුනුම්පත් පොලිස් හැඳුනුම්පත් නිසාත් පිරිස හැඩිදැඩි පිරිසක් වූ නිසාත් පොලිස් නිලධාරීන් යයි විශ්වාස කරලා තියෙනවා. ඊට පස්සේ වෙච්ච සිදුවීම් ටික පිළිබඳව සඳහන් කිරීමක් කළා. වාර්තාව අද දාලා තියෙන මව්බිම් පත්තරේ කාලයකට කලින් දින කීපයකට කලින් සිදු වුණු සිදුවීමක්. කොමාරි දායක පිරිස නිසා වැරදුණු බලපිටියේ සල්ලි කොල්ලේ කියලායි දාලා තියෙන්නේ.
එක එක නම් කියාගෙන එක එක විදියට ඇවිල්ලා වැරදි වැඩ කරන්නට හදනවා නම් කවුරු හරි බීතියට ලක් කරන්නට හදනවා නම් ඒ අය සම්බන්ධයෙන් දඬුවමේ නැත්නම් නීතියේ උපරිම දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා මතක් කිරීම කරමු. කුරුවිට තරුණිය ඝාතනය කළ බඩල්කුඹුර SIගේ වත්තේ කෙසෙල් ගහක් මුල ලේ බිඳු කීර්ති මෙන්ඩිස් වාර්තාවගෙන් උපුටලා ගත්තේ අද මව්බිමෙන්. පෙම්වතියගේ ගෙල කපා මරා දැමු ඇගේ පොලිස් පෙම්වතා ඇගේ හිස සහිත කොටස බෑගයක දමා බඩල්කුඹුර සිය නිවසට රැගෙන ගොස් ඇති බවට මතු සැකයක් මත ඔහු පදිංචි නිවසට යාබද වත්ත සෝදිසි කිරීමේදී හමු ලේබින්දු මරා දැමුණු තරුණියගේ දැයි සැක කරන පොලිසිය එය තාවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කිරීමට පියවර අරගෙන එම ලේබින්දු මියගිය තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලේත් සමග සැසඳුනොත් මියගිය පොලිස් පෙම්වතා ඇගේ හිස කොටස සිය නිවසට ගෙනවිත් ඇති බවට තහවුරු වන බවයි වේලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරු ආරච්චි මව්බිමට කියලා තියෙනවා. හිස කොටස හිස කොහෙද කියන කාරණාවත් එක්කයි මේ වන විට කතාව මතුවලා තිබෙන්නේ. ලේබින්දු මොනවද කියලා පරීක්ෂාව කරගත්තොත් අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා මේකේ දාලා තියෙනවා. සියලු රාජ්‍ය සේවකයන් අද සිට සාමාන්‍ය පරිදි වැඩ ජේ.ටී.ඩී. සිල්වලියන් රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම්ගෙන් චක්‍රලේඛයක් රාජ්‍ය අංශයේ සියලුම නිලධාරීන් අද සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවා තිබෙනවා. COVID-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරන ලබන වැඩසටහන හා සමගාමීව අනිකුත් රාජ්‍ය සේවාද බාධාවකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙසේ කැඳවන බවට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රත්නසිරි විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් ලබා දීලා තියෙනවා. සියලු රාජ්‍ය සේවකයන් අද සිට සාමාන්‍ය පරිදි වැඩ සම්පූර්ණයෙන්ම රාජ්‍ය සේවයේ යථාවත් වෙන දවස අදයි. මේ ගෑස් ගැන කතාව මතකයිනේ ගෑස් ගැන කතාව ගෑස් සමාගම් Taman පාඩු ලබනවා කියලා කිව්වා. ඒකත් එක්ක අලුත්ම වාර්තාව මේ එදා ලෝක පොලේ 350යි අද 650යි. ලාෆ් ගෑස් සමාගම කඩා වැටීමේ අවදානමක පසුගිය මාස 4ට අලාභය බිලියනයකට වැඩි සභාපති වෑගපිටිය කියන්නේ චමින්ද මුණසිංහලියයි. විවිධ හේතු පදනම් කරගෙන පසුගිය කාලේ දෙවරක් ගෘහස්ත ගෑස් මිල අඩු කිරීම හැරෙනකොට වසර 6ක් තිස්සේ ගෑස් මිල සංශෝධනය නොවීමෙන් බලශක්ති ක්ෂේත්‍රයේ නිරත එකම දේශීය සමාගම වන ලාෆ් ගෑස් සමාගම දැඩි අවදානම් තත්වයකට පත්ව ඇතැයි ලාෆ් සමූහ ව්‍යාපාරී සභාපති WKH වෑගපිටිය ලංකාදීප පුවත්පතට සඳහන් කළා. ලෝක වෙළඳ පොලේ මීට මාස 8කට කලින් ඩොලර් 350කට තිබූ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අද වන විට ඩොලර් 625 අතර මට්ටමට ඉහළ නැගී තිබීමෙන් තත්ත්වය වඩා දරුණු අතට හැරී ඇතැයි වෑගපිටිය සඳහන් කළා. මේ තත්ත්වය හමුවේ පසුගිය මාස 4දී පමණක් රුපියල් බිලියනයකට වඩා වැඩි අලාභයක් ලබා තිබෙන බවත් මෙලෙස පාඩු ලම්බෙන් ආයතන පවත්වාගෙන යාමට නොහැකි නිසා තම සමාගම කඩා වැටීමේ අවදානමකට මුහුණ දී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. එහෙමයි ගෑස් ගැන කතන්දරේ එන්නේ. ගෑස් ගැන ඉස්සරහට කතාව කොහොම වේද? අවධානයෙන් ඉමු. ඒ අතරේ බෙදවස්වල බඩු මිල පිළිබඳව කතා වෙනවා. ඊයේ බන්දුල ගුණවර්ධන අමාත්‍යරයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ අපේ හාමුදුරුවන් වහන්සේ මුණ ගැහෙන්නට ගිය අවස්ථාවේදී උන්වහන්සේ බඩු මිල ගැනත් කතා කළා. අපි ඒකත් ගැන බලමු. ඒ වගේම සතොසේ ප්‍රායෝගික තත්ත්වය කොහමද? අපි ඒකත් විමසුවා. සවිස්තර වාර්තාවකට දැන් යනවා මෙන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ජනවාරි මාසයේදී වෙළඳ අමාත්‍යවරයා අඩු කරනු ලැබුවේ සාමාන්‍ය ජනතාවට සහන සැලසීමේ අරමුණින්. එලෙස අඩු කරන ලද භාණ්ඩ ලංකා සතු සහ සමුපකාර වෙළඳසැල් තුලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල පහළ දැමුණද එම සහනේ ජනතාවට හිමි නොවන බවට විපක්ෂයේ ඇතැම් පිරිස් මෙන්ම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද පසුගියදා ප්‍රකාශ කළා. මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උන්වහන්සේ හමුවට පැමිණියා. ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවීමෙන් පසු බන්දුල ගුණවර්ධන මහතා මේ භාණ්ඩ මිල ගණන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. ජනවාරි මාසයේ තිබුණ මිලට වඩා අඩු මිලට භාණ්ඩ වර්ග 27ක් රට පුරාම සතු සහ සම්පකාර ව්‍යාපාරය හරහා බෙදා හැරීම ඉතාම සාර්ථකව කෙරුණා. ඒ තත්ත්වය විපක්ෂයේ අය බලාපොරොත්තු වුණා පළවෙනි පෙබරවාරි මාසයෙන් මේක කඩාගෙන වැටේ. ඒක කඩාගෙන වැටුන්නේ නැහැ. අප්‍රේල් මාසයෙන් පස්සේ මැයි මාසයේ ඉඳලා ඉදිරි මාස 3ට මේ භාණ්ඩ මල්ලට තව භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කීපයක් අලුතෙන් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.
උද්ඝෝෂණය කරනවා භාණ්ඩවල 100ට 300 400 කියලා චතුසේ බඩු නැහැ කියලා කියනවා. මේ එතුමන්ලට සතුසයක් ළඟට ගිහිල්ලා උද්ඝෝෂණය කළොත් මට එතන ඒ සතුසේ තියෙන ස්ථානයට ඇවිල්ලා උත්තර දෙන්න පුළුවන්. හැබැයි රටේ ජනතාව පරිත්‍යාගයක් සිදු කරන මේ වෙලාවේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක ජනතාව දැඩි ඉවසීමකින් ඒ පරිත්‍යාගශීලීත්වය කරන්නේ දේශපාලනඥයෝ පරිත්‍යාගශීලීත්වය කරන්නේ නැහැ කියලා මම කිව්වේ. ඇත්තටම රජයේ මැතිවරුන් മന്ത്രിවරුන්නුත් ඒ පරිත්‍යාගය කළ යුතුයි. මේ ලෝකේ තියෙන බරපතල භයානකම සටන ජීවත් වීමේ සටන. ඒ සටනට රජය ප්‍රමුඛ ස්ථානයක් දී ක්‍රියා කළ යුතුයි කියන මතයකයි මා ඉන්නේ. දැන් අවුරුද්ද ළඟ එනවා. ඒ නිසා තමයි මම කිව්වේ වැඩිම බඩු මිල අධිකයි කියලා. අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ගණන් පහළලා මේ වන විට මසකට ආසන්න කාලයක් ගත වී පවතිනවා. ජනතාවට ලබා දුන් එම සහනය ලංකා සතුස්ස සහ සමූපකාර වෙළඳසැල් වලින් එලෙසින්ම ජනතාවට හිමි වන්නේද යන්න පිළිබඳව අප සොයා බැලුවා. තියෙනවා කියන ඒ උනාට නෑ නේ. බඩු හරියට දෙන්නෙත් නෑ මේක. රජයේ කියන සහතික මිලටම තියෙනවා බඩු. සෑම බඩු ඔක්කොම අඩුවෙන් තමයි ගන්නේ. කඩවල වලින් ගණන් වැඩි. සතුස්සරගෙන සෙනගක් ඉන්නවා කඩවලට වැඩි. ඉල්ලුම වැඩි හින්දා සැපයුම දෙන්න අමාරු හින්දා ටිකක් බඩු අඩුයි. සාමාන්‍යයෙන් අඩු තමයි. අතරම හොඳයි. ඉතින් මේ හුඟක් වෙලාවට සාමාන්‍ය මිනිසුන්ට ඒකේ වටිනාකමක් තියෙනවා නේ. හැමදේම අපි කියන විදිහටම ප්‍රායෝගික කරමු. එයයි අවශ්‍ය වෙන්නේ. පහුගිය වකවානු වල කිව්වා සතුස මේ විදිහට මිල ගණන් අඩු කිරීමත් එක්ක සෑහෙන ලාභයක් ලැබුවා. එහෙමත් නැත්නම් ආදායම වැඩි වුණා කියලා. එහෙනම් අපිට ඕක ඉස්සරහටත් අරගෙන යන්න පුළුවන්. වරින් වර පරීක්ෂා කරන්න කියන මිල ගණන් වලට කියන දේ ඒ විදිහට තියනවද කියලා ඒකයි වෙන්නට ඕනේ. මේ ලංකාදී ප්‍රධාන පිටුවෙන් උපුටා ගන්නා සටහනක්. ක්‍රිකට් ක්‍රීඩක බිරියගේ සීගිරි ඉඩමේ ඔප්පුව අවලංගු කරයි. මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් බලධාරීන්ට උපදෙස් මාතලේ මහේෂ් කීර්තිරත්න ලියයි. සීගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩමක් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරියක විසින් මිලදී ගනු ලබ ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසත් ලබා දී ඇති ඔප්පුව අවලංගු කිරීමට කටයුතු කරන ලෙසත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නිලධාරීන්ට උපදෙස් දීලා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සමසභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන අයගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී ඉකුත්දා රැස්වූ අවස්ථාවේ ආණ්ඩුකාරවරයා මේ උපදෙස් දීලා ආණ්ඩුකාරවරයා එහිදී කියා සිටියේ මේ ඉතා බරපතල ක්‍රියාවක් බවත් මේ පිළිබඳ දිසාපති හා ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු දෙනාගේ අවධානය යොමු යුතු බවයි. ආදායම්ලාභී ජනතාවට ලබා දීමට ඇති ඉඩම් සහ ඔවුන්ගේ ඉඩම් මෙලෙස අයථා අන්දමින් අත්පත් කර ගැනීම බරපතල තත්ත්වයක් බවත් මේ පිළිබඳ වහාම සොයා බලා අදාළ ඉඩම්වල ඔප්පු අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවත් මධ්‍යම පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දීමට කටයුතු කළ යුතුයයිද ආණ්ඩුකාරවරයා කියලා. ඒදී අදහස් දැක්වූ දිසාපති කරුණාසිරි පෙරේරා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ වැඩතානම් කර ඇති බවත් ඒදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා සිටියේ එම ග්‍රාම නිලධාරීවරයාගේ දරුවෙකු මහනුවර ප්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරීමටද අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. කමිටුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න කියා සිටියේ ඇතැම් නිලධාරීන් හවුල් වී අඩු ආදායම් සහතික පෙන්වා සීගිරිය ප්‍රදේශයේ ඉඩම් මිලදී ගැනීමට කූට ලේඛන සකස් කර ඇති බවයි. ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම්බන්ධ පිරිස්ද එලෙස ඉඩම් මිලදීගෙන ඇතැයි කී මන්ත්‍රීවරිය ඒ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කළ යුතු ඇතැයිද සඳහන් කරනවා. අපි ඇතැම් කියන වචනේ පාවිච්චි කරගමු. දැන් මේ ලංකාදීප පත්තරේ සටහන මේකට අදාළ කාරණාව අද හැම පත්තරයකම වාර්තා කරලා තිබුණා. වෙලාව මතක් කරගන්න. ඊට පස්සේ අපි විදේශ වාර්තාවලටයි දැන් යන්න සූදානම් වෙන්නේ. දලයි ලාමාතුමා කොවිඩ් එන්නත ලබා ගනී. උන්වහන්සේ ලබාගත් අවස්ථාව පිළිබඳවත් කතා කරලා තියෙනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව පසුගිය සෙනසුරාදා ලබාගත් ටිබෙටේ ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමායි ඔබ දකින්නේ. ඒ අතරේ නවසීලන්තයේ දිගටම ප්‍රබල භූකම්පන රිෂ්ටර් මාපකයේ 5.1ක් සහ 3.4ක් වශයෙන් සටහන් වුණු භූකම්පන පිළිබඳවයි මේ දවස්වල කතා බහට ලක් වෙන්නේ. ඊළඟට ඔබ දන්නවා මියන්මාරයේ තත්ත්වය. ඔවුන් හමුදා පාලනයට එරෙහිව ජනතාව පෙළගැසෙන හැටි මේ ගැන වාර්තාවක්. හමුදා ජුන්ටාවට එරෙහිව ක්‍රියාත්මක වෙන්න තව මලසිරුරු කොපමණ ඕනේද මියන්මාරයේ විරෝධතාකරුවෝ එක්සත් ජාතීන්ගේ විමසති.
ඉහළින් එන අමානුෂික අණ පිළිපැදීමට අකමැති පොලිස් බටයෝ ඉන්දියාවට පලා ඇති කියලත් තවත් සටහනක දාලා තියෙනවා. ඒ විදේශ වාර්තා. හොඳයි දැන් ඉතිරි කාටුන් පෙළ බලාපොරොත්තු වන්න මේ විරාමයෙන් අනතුරුව. මේ අද පත්තරවල කාටුන් පෙළ ආරම්භ කරන්නේ ලංකාදීපේ තලන්ගේ ඒතුමා කාටුන් එකෙන්. සිරා කියනවා ඒතුමාට පඬු කරද ගහේ ඇටයි පැලයි තවත් ගසුයි තියෙනවා නම් ඔය ගහ බේරගන්න කෝටි 8600ක් වැය කරන එක මහා මෝඩ වැඩක් නේද සර් කියලා අහනවා. ඒතුමා කියනවා ඒකනේ මොලේ තියෙනවා නම් ඔය සල්ලි වලින් ලංකාවටම අවශ්‍ය එන්නත් ටික ගෙන්නලා දීලා මිනිස් ජීවිත බේරගන්න එක නේද කරන්න ඕනි කියලා හරි ආද්දි සිරා කියනවා කවුරු බැන්නත් ජොනියා හරි සර් කියලායි කියන්නේ. ඒ ලංකාදීපේ කාටුන් එකක් මේ දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. දේශපාලක කියනවා ආණ්ඩුව පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කිරීම විහිළුවක් කියලා අනුර කුමාර කියනවා. පුරවැසියා කියනවා අනේ මන්ද සර් කියන විදියට ඔය වාර්තාවම විහිළුවක් වගේ. ඇයි මේ වාර්තාව ගැන විවිධ අදහස්නේ පළවෙන්නේ. මේ දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත සාරාන්ත කොන්ත්‍රාත්තුව දීපු මිනිහා අද ආතල් එකේ ඉන්නවා කියලා හරින් කියනවානේ බං දේශපාලක කියන්නේ. පුරවැසි අහනවා එතකොට සර් තාත්තගේ කීම අහලා ගෙදර හිටපු කෙනා. මේ ලංකාදීපේ දාසගේ කාටුන් එක පාස්කු කොමිසන් වාර්තා උඩට නැගලා ඡන්ද බලාගෙන ඡන්ද පෙට්ටි පිටිපස්සේ තියාගෙන කවුද બોලේ මේ කලුකොඩි ඔසවන්නේ සජිත් ප්‍රේමදාසයි අනුර කුමාර දිසානායකයි වගේ සංකේතවත් කරලා තියෙන්නේ. අවස්ථානුකූලව ක්‍රියාත්මක වීම දෙක. තලන්ගේ අනේද කියන්නේ කවිය මේ. සිරිමා බෝධියට ගැව්වා ලොකුම එක දලදා මැදුර බිඳහෙළු කාරණය දෙක. කිතු බැතුමතුන් අද කළු කොඩි නගනු දැක සිහිවෙයි අතීතය ඒකයි හිතට දුක. අතීත අවස්ථා කීපයක්ම සේ ගන්නවල. මේ දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. මේ නෙමෝදී ලංකාවට එරෙහිව ජිනීවා කතාවට ඉන්දියාවේ තීරණය හෙටයි. ඒ තීරණය මොකක්ද කියලා හොයලා වටේ යන ආකාරයයි පෙන්눔 කරන්නේ මෝදී. දැන් ලංකාදීපේ තිස්ස හේවාවිස්සගේ හිනාබැස්ස බන්දුල පත්තරේ බලනු. පත්තරේ තියෙනවා ජනපති අනුමැතියකින් තොරව මින්පසු ගැසට් බෑ. ඒක බලලා බන්දුල හිතන්නේ චේ මටමමයි වෙන්නේ. මටමමයි වෙන්නේ කියලායි බන්දුල හිතන්නේ. මේ දාසහපුවාලානගේ ස්වාරිස් මෙන්න පුවතක් ජනපති අනුමැතියකින් තොරව මින්පසු ගැසට් බෑ. ඒ කැවුන විසරයි මහින්ද එන පැත්තට තාප්පෙන් ඔළුව දාලා බන්දුල වගේ කෙනෙක් කලේ කොණ්ඩෙන් තමයි අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ආනවා අගමැතිගෙන් සෑර්ට නම් ප්‍රශ්නයක් නැහෙනේ. එතකොට මේ මව්බිම MD වීරරත්නගේ කාටුන් එක සතොසට ගිහිල්ලා බඩු අරන් යන ගමන් වාසු කියනවා බාණ්ඩ 27ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙලේ ගැටලු මතුවෙලා කියලා. සතොස ඉඳන් හොරෙන් ඔළුව දාලා බලනවා කවුද બોලේ ඒ කියලා. බන්දුලයි හොරෙන් ඔළුව දාලා බලන්නේ. මේ ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක. වැඩි මිලට හාල් විකුණු දහසකට නඩුලු මෝල්කාරයන්ට මුකුත් නැද්ද? මෝල්කාරයන්ට මුකුත් නැද්ද කියලා යහන්නේ වෙලාව මතක් කරගන්න. මේ මව්බිම MD වීරරත්න කාටුන් එකක් දැන්. වජිර අබේවර්ධන කියනවා එයාලගේ පක්ෂය රට ඉදිරියට ගෙන ගියාලු. එතකොට නෝනා කිව්වා මෙහෙම මහත්තයා කියන ඔව් ඉතින් රට එයාලගේ පක්ෂයේ පසුපසට ගෙන ගියානේ. පස්සට කියන්නේ වලපල්ලටම ඇද දාලා නැගිට ගන්න බැරුව දඟලන ආකාරයක් පෙන්වු කරන්නේ මේ දවස්වල. දෙවෙනි චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමය. යාපාලන කාලයේ සජිත් මහත්තයා සමරු පලක ගන්න කෝටි 46ක මුදල් අවභාවිතා කරලලු. උපදෙස් දෙන්න ඉන්නේ උසායයි මිටියයිද සමයන් කියලායි යාළුව අහන්නේ. මේ චන්දිම ඕකයි තත්තේ අනුරාධගේ කවිය චන්දිමත් එක්කයි පටන් ගන්නෙ. චන්දිම කියන විට රජේ අඳුරු තැටි කෙහෙලිය බොහොම සැරවෙයි හරහටම ගැටි දෙන්නා වචන හරඹෙන් ඇන ගනිති ගුටි නොදුටුවසේ බැසිල් මේවා යසට සිටි.
එයා නම් දැක්කේ නෑ වගේ ඉන්නවලු. දිනමිනේ අංජනගේ කාටුන් එක දැන්. පළාත් සභා ඡන්දෙට මැතිවරණ කොමිසම සූදානම්ලු. දේශපාලක කියද්දි පොරවැසි අහනවා ඇමති දන්නවද? පත්තරෙන් දැක්කේ කියයිද ඒකත්. ලංකාදීපයේ තිලකගේ තුන්මන්සල කවිය මේ. කොවිඩ් මරණ පිච්චීමට එරෙහි වුණ අයහට වල දමා ගන්නට ලැබිනි යන ඒ වෙනුවෙන් වෙන් කළ විට සුදුසු තැන ඊටත් එරෙහි වී ඇත එහි වෙසෙන දන. ඊර්ණති විරෝධය ගැන ඒ කියලා තියෙන්නේ. ඊළඟට ගිනිකසේ කවිය දිනමිනේ නොමිලේ දෙන බවට සඳහන් කර තෑගී සමාජ ජාලවල ඇත නැටුමක් ජෝගී ඕවට වුණොත් දුර නොබලා සහභාගී කොයි හරි යන ලෙඩක් හිමි වෙයි ලෙස තෑගී. කොයි හරි යන ලෙඩක් හම්බෙලු. මේ විදුර අබේනායකගේ දවසේ පද අතර. තව රෝල් රඟහල පදනමට පැන ඇමති විදුර එහි සිටි කතු නටද බැන මේ පදනමෙන් ඵලයක් නැහැ රටට වන කී දේ ඇත්තදැයි විමසා බලනු මැන. ඒක ඇත්තද කියලා විමසලා බලන්නලු. අද ජාත්‍යන්තර ලෝක කාන්තා දිනය. මේ අද අවන්තාටිකලගේ කාටුන් එක. පොලිසියට පැමිණිලි කරන්නට ආපු කාන්තාවකටත් යදමින් බැඳලා තියෙනවා. පිරිමි යදම කියලායි සංකේතවත් කරලා තියෙන්නේ. එතකොට පැමිණිලි ලියා ගන්න පොලිස් නිලධාරියටත් යදමක් බැඳලා තියෙනවා. ඒකත් පිරිමි යදමක් කියලායි කියන්නේ. පෞගේ දවස්වල කාන්තාවන්ගේ කතායි ඒ වගේම පොලිසියේ ඉහළ නිලධාරිනියක් ඉහළ තනතුරකට උසස් වීමකදී එරෙහිවීමක් ගැන නැත්නම් ඒ සම්බන්ධයෙන් විරෝධතාවයක් ගොනු කිරීම ගැන කතාවක් තිබුණා. ඒ ඔක්කොම අල්ලා වෙන්න ඇති. ඒක ලියන්න ඇත්තේ. හැබැයි ලෝකේ බුහුමන් ලබන මේ කාන්තාවට ඒ බුහුමන දීලා අවසන් කරන්න පුටා ගන්නවා දිල්රුගේ ශ්‍රීපද කවිය. වෙහසක් දරා සෑම උදයක සහ සවස දෙව් විමනක් කරන්නට හැකි මුළු නිවස හස රැල්ලෙන් නිවන සරත සහ පවස අද ලොවලියන් බුහුමන් ලබන දවස. හරිම අපූර්වයි ඔබේ කවිය. දෙව් විමනක් කරන්නට පුළුවන් කාන්තාවට නිවස. ඒ විතරක් නෙවෙයි ඇගේ හස රැල්ලකින් සරත සහ පවස නිවාලිය හැකි. එසේනම් අද බුහුමන් දෙමු මේ කාන්තාවට. සුබ කාන්තා දිනයක්ම වේවා. අපි හමු වෙමු ලෝක සිතියමින්.